කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ආයිබෝවන් සුබෝදෑසනක් සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. ශ්‍රව්‍ය දෘශ්‍ය sannivedanයේ බෞද්ධ සලකුණ බෞද්ධ නාලිකාව ඔබේ ජීවිතයට ප්‍රඥාව ළඟා කර දීමේ අරමුණින් යුතුව sannivedanaya කරන කතංසු ලබතේ පඤ්ඤම් වැඩසටහන අදත් මෙලෙසින් ආරම්භ කරන්නටයි මේ උදෑසන අප සූදානම් වන්නේ. බෞද්ධ රූපවාහිනිය සහ ගුවන්විදුලිය සමගාමීවයි අදත් මේ වැඩසටහන අප පින්වත් ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් ආරම්භයේදීම අපි ප්‍රාර්ථනා කරනවා අද දවස ඔබට සුවයහපත් දවසක් වේවා. අද දවසේ ඔබ සිතන පතන කරන කියන සෑම සුවයහපත් කටයුත්තක්ම ඒ ආකාරයෙන්ම සඵල වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ප්‍රාර්ථනාවත් සමගින් අපි ආරාධනා කරනවා මෙතෙන් පටන් හෝරාවක කාලයක් පුරාවට අප හා සමගින් ඒකාත්මික වන්නට. මේ වැඩසටහන තුළින් අප සූදානම් ඔබට ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට දහම් කරුණු කාරණා රාශියක් කියා පහදා දෙන්නට. ඉතින් මේ වෙනුවෙන් අදත් අප සෑම දිනා වෙත මෙත් සිතින් වැඩමුවා වදාලේ කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති මෙන්ම ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයට අනුබද්ධිත දිවයිනේ අනෙකුත් මධ්‍යස්ථානයන්හි අධිපතිත්වය වන එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝවෙහි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති, එලෙසින්ම බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති, එවැගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ ක්‍රියාත්මක වන්නේ කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන සම්බෝධි විහාරස්ථානයේ මේ වන විට ක්‍රියාත්මක මෙරට ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසලේ වර්තමාන ප්‍රධානාචාර්ය දුරන්දර අවසරයි පූජනීය බොරලන්දේ වජිරඥාන අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ අදත් මේ වැඩසටහන වෙනුවෙන් වැඩමවා වදාලා අපි බොහොමත්ම ගෞරවයෙන් නායක ස්වාමින් වහන්සේව පිළිගන්නවා. සාදු සාදු සාදු. සදහවතුනි, ඔබ දන්නවා අප මේ දින කිහිපේ පුරාවටම පසුගිය සති කිහිපයකම වැඩසටහන් කිහිපයකින්ම අපේ නායක ස්වාමින් වහන්සේ අපට කියා පහදා දුන්නේ සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේ උපාසක වර්ගයේ සඳහන් සූත්‍ර දේශනාවන්. ඉතින් ඒ යටතේ අවසාන වූ වැඩසටහනේ නායක ස්වාමින් වහන්සේ අපට පැහැදිලි කර දුන්නා මාතුපෝසක සූත්‍රය සහ භික්කව කියන සූත්‍ර දේශනාවන් ද්විත්වය පිළිබඳව. ඉතින් අද අප පළමුවෙන්ම නායක ස්වාමින් වහන්සේගෙන් දැන කියා ගන්නට සූදානම් වන්නේ බ්‍රාහ්මණ සංයුත්තේ උපාසක වර්ගයේ සඳහන් වන සංඝාරව සූත්‍ර දේශනාව පිළිබඳව. ඉතින් මේ පිළිබඳව පෙළ ධර්මයේ සඳහන් වන ආකාරයට මේ සූත්‍ර දේශනාව අපට පැහැදිලි කර දෙන හැටියට අපි පළමුවෙන්ම අපේ නායක ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්නතුනි. අදත් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ බ්‍රහ්ම සංයුක්තයේ උපාසක වර්ගයේ 11 වන සූත්‍ර දේශනාව. යසිත මතක් කළා වගේ සූත්‍ර දේශනාව තමයි සංඝාරව සූත්‍ර දේශනාව. ඒ වගේම අපි සූත්‍ර දේශනා අතරේ මේ සංයුක්තයන් අතරින් බ්‍රහ්ම සංයුක්තේන අවසාන සූත්‍රයට කලින් සූත්‍රය තමයි එතකොට මේ සාකච්ඡා කරන්නේ. පසුව අපි සාකච්ඡා කරනවා 12 වෙනි සූත්‍රයේ හැටියට කෝම දුස්ස සූත්‍රය. ඔබ අතේ මේ ග්‍රන්ථය පොත් වහන්සේ තිබෙනවා නම් ඔබ පෙරලා ගත යුතුයි. අංක 327 පිටුව අංක 327 පිටුව උපාසක වර්ගයේ 11 වන සූත්‍රයේ සංඝාරව සූත්‍රය. සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ විදිහට එකල්හි සංඝාරව නම් බමුණෙක් සවැත් නුවර වෙසේ. ජලයෙන් ශුද්ධිය වේ යයි අදහන්නේ ජලයෙන් පිරිසුදු බව පතයි. එතකොට මේ බමුණා
උදය සවස දියට බැසීම් වෘතයෙහි යෙදුනේ වෙසෙයි. එතකොට උදේ හවස් දෙකේ උදේ පාන්දර සාමාන්‍යයෙන් අපිට අදත් ඉන්දියාවේ දකින්නට ලැබෙනවා ගංගානන් නදිය නේද? එහෙමයි. මේ විදිහට මේ නදී ආශ්‍රය කරගෙන මේ අය මොකද කරන්නේ? උදේ අවදි වෙනවත් උදෑසන කාලේ ඒ කියන්නේ අරුණ නැගිනවත් එක්කම ඉර පායාගෙන එනවා සමගම සූර්ය නමස්කාරයත් එක්ක ඉර දිහා බලාගෙනම මොකද කරන්නේ? සමහරවිට පූජා වට්ටියක් වගේ එකකුත් අතේ තියාගෙන එහෙම නැත්නම් පහනක් අතේ තියාගෙන නේද? පාත් වෙනවා. ජලයේ ගිලෙනවා ආයෙ ගිලෙනවා ඒ විදිහට. සමහර අය මේ හිස දක්වාම ගිලෙන එහෙම නැත්නම් මේ දෙවුර වැසෙන තාක්කල් පමණයි ගිලෙන්නේ. ඒ විදිහට තමයි මේ දිය නෑමෙන් එහෙම නැත්නම් ජලයේ ඒ විදිහට හොරහිස දක්වා ඒ විදිහට ගිලුණට පස්සේ විශ්වාසයක් තියෙන මේ අයට සම්පූර්ණයෙන්ම මේ ශාරීරියේ මුල් කරගෙන සම්පූර්ණයෙන්ම සිත මුල් කරගෙන සිතයි කයයි මුල් කරගෙන ඒ විදිහට රැස් කරගන්න පව් ටික සම්පූර්ණයෙන් හීදලා යනවා කියලා. එතකොට අතින් හරි අත් දෙකෙන්ම හරි නේද මොකක් හරි පාප කර්මයන් මේ කරන්නේ. ඉන්ද්‍රියන් හේතු කරගෙන ශාරීරිය සම්බන්ධව යම්කිසි පාප කර්මයක් කරගත්තාම ඒක පිරිසුදු කරගන්න පුළුවන් මේ විදිහට ජලයෙන් කියලා. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරුගෙන සවැත් නුවරට පිඬු පිනිස පිවිසියහ. සවැත් නුවර පිඬු පිනිස හැසිර පසුපත පිණ්ඩපාතයෙන් වැළකුණා වූ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මේ සැලකලේය. භාග්‍යවතුන් වහන්සේ මෙහි සංඝාරවනම් බමුණෙක් සවැත් නුවර වෙසේ. ජලයෙන් ශුද්ධිය වේ යයි අදහන්නේ ජලයෙන් පිරිසුදු බව පතයි. උදේ සවස දියට බැසීම් වෘතයෙහි යෙදුනේ වෙසේ. භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවත් වූ අනුකම්පා පිණිස සංඝාරව බමුණාගේ නිවෙස්න වෙත එළමෙනසේක්වා. ඒ මැනවෙයි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසාවදාලසේක. දැන් අපි දන්නවා භාග්‍යවතුන් වහන්සේම උදෑසනින්ම මහා කරුණා සමාපත්තියට සම්මැදිලා ලෝකයේ දිහා බලනෝ කාටද පිහිට වෙන්නේ කියලා. ඒ බලාවදාරන කොටත් භාග්‍යවතුන් වහන්සේ දකිනවා අද මේ ඒ විදිහට මම පිහිට වෙන්නට ඒ විදිහට ගමන් කරන මේ ගමන් මාර්ගයේ දී මුණ ගැහෙන අය අතරින් පිරිස අතරින් පුණ්‍යවන්ත පිරිස අතරින් ශ්‍රාවකයන් වහන්සේලාගේ ඒ විදිහට මැදිහත් වීමෙන් ශ්‍රාවකයන් වහන්සේලාගේ මැදිහත් වීමනොත් භාග්‍යවතුන් වහන්සේට මේ කියන අනුකම්පා කළ යුතු පුද්ගලයන් මුණ ගැහෙනවා. ඉතින් අද දවසේ මේ දවසේ ආනන්ද ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා තමයි දැන් මේ සංඝාරව කියලා කියන බමුණා මුණ ගැහෙන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේට ආයාචනය කළා ආරාධනා කළා ආනන්ද ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට මේ සංඝාරවට පිහිට වෙන්නට අපිට වැඩම කරන්නට සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒ කාරණේ බොහෝමත්ම නිශ්ශබ්දව භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නවා. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරුගෙන සංඝාරව බමුණාගේ නිවෙස්න වෙත එළඹිසේක. එළඹ පනවන ලදාස්නෙහි වැඩවුන්සේක. එතකොට දැන් හරීම ගරු කරන පිරිසක්නේ දැන් මේ දේව භක්තියෙන් නේද? ඒ විදිහට බොහොම දේව භක්තියෙන් කටයුතු කරන නිසා මේ අය සංඝාරව බමුණා ආසනයක් එහෙම පනවලා බොහොම ගරු බුම්මන් ඇතුව තමයි පිළිගත්තේ. පිළි අරගෙන දැන් ආනන්ද ස්වාමීන් වහන්සේත්
ඒ විදිහට කල්පනා කළේ මේ සංඝාරෝ බමුණාගේ මේ තියෙන මතය එහෙම නැත්නම් මේ දෘෂ්ටිය නිසාම තවත් විශාල පිරිසක් ඒක රාශි වෙලා ඉන්නවා මේ සංඝාරෝ බමුණාගේ මේ දෘෂ්ටියත් එක්ක. ඒතර මේ සංඝාරෝ කියන බමුණා මේකෙන් නිදහස් කරගන්න ලැබුණොත් අනෙක් අයත් නිදහස් කරගන්න අවස්ථාව එහෙමයි සැලසෙනවා කියලා. එකල්ලි සංඝාරෝ බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය යුතු සිහි කටයුතු කතා කොට නිමවා එකත් පසක හුන්නේ එකත් පසක හුන් සංඝාරෝ බමුණාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. බමුණ සැබව ඒ කියන්නේ ඇත්තද සැබෑද ඇත්තද තෝ ජලයෙන් සුද්ධිය වේ යයි අදහන්නෙහි ජලයෙන් පිරිසුදු බව පතයිද? දැන් ජලයෙන් පිරිසුදු වෙනවා කියලා කියන මතය ඔබ දරනවද? උදේ සවස දියට බැසීම් වෘතයෙන් යෙදුනේහි වෙසෙයිද? ඇත්තද මේ කියන කාරණේ? නේද? උදේ සවස මේ විදිහට ජලයේ බැහැගෙන පිරිසුදු බව හොයනවද? කෙලෙස් නැති කිරීම හොයනවද? එතකොට ඒ ප්‍රශ්නයට මේ භාග්‍යතුන් වහන්සේ හමුවේ භාග්‍යතුන් වහන්සේ අහන ප්‍රශ්නයකට කවදාවත් කිසිම කෙනෙකුට බොරුවක් කියන්න බෑ. එහෙමයි. ඒක ධර්මතාවයක්. එහෙමයි. එතකොට ඇත්ත කියන්නම වෙනවා. ඇත්ත කියන්නම වෙනවා. ඒ ඇත්ත කිව්වේ නැත්තම් යසිත් මේ භාග්‍යතුන් වහන්සේට යමක් සැඟෙව්වොත් එහෙම හිස හත් කඩකට පැලෙනවා. බලන්න. මේ මතය දරාගෙන ඉන්න බෑ. එහෙමයි. ඒ බොරුව දරාගෙන ඉන්න බෑ. ඒ නිසා ඒකාන්තයෙන් එහෙම වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම වෙනවා කියලා කියන උපකල්පනයක් තියෙනවා. එතකොට කොහොම වුණත් භාග්‍යතුන් වහන්සේ මේ අහන ප්‍රශ්නයට සංගවන්නේ නැතුව භවත් ගෞතමිනි එසේය කියලා පිළිතුරු දෙනවා. පිළිගන්නවා. බමුණතෝ කිනම් ආනිසංශයක් දක්මින් ජලෙහි පිරිසුදු වේ යයි අදහන්නෙහි ජලයෙන් පිරිසුදු බව පතයිද? උදේ සවස දියට බැසීම් වෘතයෙන් යෙදුනේහි වෙසෙයිද? එතකොට මේ උදේ සවස මේ කරන ක්‍රියාව නිසා ඔබ මොන වගේ ආනිසංශයක් බලාපොරොත්තු වෙනවද? ඔබට මොකද්ද ලැබෙන ප්‍රතිලාභය කියලා අහනවා. බහුත් ගෞතමයනි මෙහි මා විසින් දවල් යම් පව්කමෙක් කරන ලද්දේ වේද සවස නෑමෙන් එය පාකොට හරිමි. අන්න පා කරලා යවන්න පුළුවන්. යම් කිසි පවක් සිද්ධ වෙනවා නම් සතෙක් ඝාතනය කරලා හරි නේද? එහෙම නැත්නම් අර විදිහට නොයෙක් විදිහේ මේ පාප කර්ම සිද්ධ කරගන්නවනේ. ඒ පව්කම් ඒ විදිහට දවාලේ පව්කමක් කරගත්තා නම් මේ ඒ විදිහට මේ සවස නෑමෙන් ඒක නැති කරගන්න පුළුවන්. එතකොට ජලයේ පිරිසිදු වෙලා යනවා. එහෙමයි. රෑයම් පව්කමක් කරන ලද්දේ නම් උදේ නෑමෙන් එය පාකොට හරිමි. එතකොට එහෙම පිරිසිදු වෙනවා නම් මේ එහෙම නැත්තම් ජලයේ බැස ගන්න ඕනේ නෑනේ. නේද? පීල්ලකට හරි දියැලකට අඩි ගිහිල්ලා නා ගන්න පුළුවන්. එහෙමයි. නේද? කොහොම හේදිලා යනවනේ. භවත් ගෞතමයනි මම මේ ආනිසංශය දක්නෙම් ජලයෙන් සුද්ධිය වේ යයි අදහන්නෙමි. ජලයෙන් පිරිසුදු බව පතමි. උදේ සවස දියට නෑම් වෘතයේ යෙදුනෙම් වෙසෙමි. ඒ විදිහට තමයි මගේ මේ දිනචර්යාව. එහෙමයි. දිනචර්යාව. අර කටයුතු කරනකොට වැඩ කටයුතු කරනකොට මොන හරි පවක් සිද්ධ වුණාට පස්සේ මේ විදිහට මේ පව හේදෙනවා කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා කියලා තමයි මේ මතක් කළේ. ඊළඟට මේ ඒ අදහස අහගෙන ඉඳලා භාග්‍යවතුන් වහන්සේ ගාථාවක් දේශනා කරනවා. වේදෙහි පරතරට ගිය ආර්යෝ යම් තැනක ස්නානය කළාහු නොතෙත් සිරුරු ඇතිවම නිවන් නැමැති පරතරට ඒකාන්තයෙන් යෙද්ද. බමුණ
ධර්මයේ තෙමේ සිල් නැමැති තොට ඇති වෙසෙසින් පහන් වූ උතුම් සත්පුරුෂයන් විසින් පසස්නා ලද එබඳු ජලාශයකි. අන්න බලන්න. එතකොට මෙතෙන්දී ඊටාම ලස්සන ගාථාවක් භාගතුන් වහන්සේ දේශනා කළේ වේදෙහි පරතරට ගිය ආර්යෝ. දැන් එතකොට ගත්තොත් එහෙම අපි ගත්තොත් වේදය නමින් ආර්යයන් වහන්සේලා වේදේ නමින් ඒ විදිහට මේ දැන් බමුණන්ගේ වේද ශාස්ත්‍රය තියෙනවනේ නේද? ඍග් වේදය, යජුර් වේදය, සාමවේදය. ඔව් ඒ විදිහට තියෙනවනේ. ඒ වේදෙනුත් ඉගෙන ගන්නවා. නේද? ස්වාමීන් වහන්සේලාත් ඒ වේදයන් ඉගෙන ගන්නවා. බමුණු සම්පූර්ණයෙන් මේ වේදේ පරතරට ගිය අය. ඉතින් ඒ වේදයන් අත්හැරලා දාලා පැවිදි භාවයටපත් වෙලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ වේදයක් ඉගෙන ගන්නවා. ඇත්තට මෙතෙන්දී වේදේ නමින් හඳුන්වන්නේ ක්‍රමවේදය. නේද? භාග්‍යවතුන් වහන්සේගේ ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය තමයි සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් කියලා කියන ත්‍රිශික්ෂාවෙන් තමයි පිරිසුදු වෙන්නේ. ත්‍රිශික්ෂාවෙන් පිරිසුදු වෙන්නේ. ඒ විදිහට මේ පිරිසුදු බවට පත්වන ආර්යයන් වහන්සේලාට නිවන් නැමැති පරතරට ඒකාන්තයෙන් පැමිණෙන්න පුළුවන්කම ලැබෙනවා. බමුණ ධර්මයේ තෙමේ සිල් නැමැති තොට ඇත්තේ. එතකොට ඒ විදිහට මේ ධර්මයේ නැමැති ධර්මය නැමැති ජලාශයේ ධර්මයේ නැමැති පිරිසුදු වීම තුළ තොටුපොළ තමයි සීලය කියලා කියන්නේ. දැන් බැස ගන්න එපා. තොටුපොළ ඉන්නේ බැස ගන්න ජලාශයට. නේද? එතකොට සීලය තමයි මේ තොටුපොළ කියලා කියන්නේ. තොට ඇත්තේ වෙසෙසින් පහන් වූ උතුම් සත්පුරුෂයන් විසින් පසස්නා ලද එඹදු ජලාශයකි. එතකොට සත්පුරුෂයන් විසින් පසසන ලද මේ සීලෙන් ආරම්භ වෙච්ච ඒ විදිහට ආර්ය මාර්ගය තමයි සම්පූර්ණයෙන්ම ජලාශයේ හැටියට දේශනා කළේ. එතකොට මේක හරියට ධර්මය කියලා කියන්නේ සද්ධර්ම සාගරය. නේද? ඒ වගේම අමා බිඳු නිවන් මඟ අමා බිඳු වලින් පිරිසුදු කරගන්න පුළුවන්කම ලැබෙනවා. කෙලෙස් පිරිසුදු කර ගැනීම තමයි මේ ධර්මයේ නැමැති ජලාශයෙන් සිද්ධ වෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. මෙසේ වදාළ කලී සංඝාරව බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ සැලකලේය. භවත් ගෞතමයන් වහන්සේ ඊටා මැනවි. භවත් ගෞතමයන් වහන්සේ අදපටන් දිවි හිමියන් සරණ ගිය මා උපාසකයෙකු කොට ධර්මසේක්වා. මං හරීම සතුටු වෙනවා. දැන් ඔන්න මෙතෙන්දී දේශනා කළානේ දැන් මෙහෙම යම් තැනක ස්නානය කළාහු නොතෙත් සිවුරු ඇතිවම යම් කිසි තැනකට බැසගෙන නම් තෙත් වෙන්නේ නැතුව ශාරීරියේ තෙත් කරගන්නේ නැතුව පිරිසුදු වෙන්න පුළුවන්. එහෙමයි. දැන් අර ගඟට බැහැලා නේද? ගංගාවට බැහැලා ওই විදිහට ජලයට බැහැලා විලට බැහැලා ඔයට බැහැලා ඇලට බැහැලා මේ විදිහට පිරිසුදු බව හොයනවනේ. එහෙම වෙන්නේ නැහැ. මෙතෙන්දී සම්පූර්ණයෙන්ම සීලය නැමැති තොටින් බැහැලා සද්ධර්ම සාගරයේ තුලින් පිරිසුදු බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් එතකොට ගොඩාක් සතුටටපත් වෙලා මේ බමුණා අන්තිමට භාග්‍යතුන් වහන්සේට මතක් කළා භාග්‍යතුන් වහන්සේ මම පෙර නොයසූ ධර්මයක් ඔබ වහන්සේගෙන් මේ දැනගත්තේ. නේද? එතකොට යටිකුරු කරන ලද දෙයක් මේ උඩුකුරු කරා වගේ. ඊළඟට වැසිච්ච දෙයක් මේ ඇරලා පෙන්වුවා වගේ. ඊළඟට අඳුරු කාමරයක හරියට පහනක් දැල්ලුවා වගේ. මහා ඒ විදිහට ප්‍රඥාවක් පහළ කරගත්තා මම. ඉතින් ඒ නිසා නැති වෙන්නේ නැති ශ්‍රද්ධාවක්, අචල ශ්‍රද්ධාවක් මට උපන්නා. දිවි හිමියෙන්ම සරණ ගියා කියලා කියන්නේ ඒකයි. ඉතින් ඒ වගේ මේ බමුණා බොහොමත්ම සතුටටපත් වෙලා එදා පටන්
බමුණු වේසයෙන් අත්හැරලා උපාසක වේශයක් දරාගත්තා. ඒක තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වන ධර්ම කාරණා සමූහය. බොහොමත්ම පිං අපේ නායක ස්වාමීන් වහන්සේ. ඉතින් අපේ නායක ස්වාමීන් වහන්සේ උපාසක වර්ගයේ සඳහන් වන සංගාරව සූත්‍ර දේශනාව මේ පෙළ ධර්මයේ සඳහන් ආකාරයට අපට කොයි ආකාරයෙන්ද කියලා පැහැදිලි කර දුන්නා. ඉතින් සංගාරව බමුණා අපේ නායක ස්වාමීන් වහන්සේ සිහිපත් කළා තමන්ගේ පව් සෝදා ගන්නට කටයුතු කරපු ආකාරය දියේ ගිලමින් රාත්‍රියේ පාප කර්මයක් සිදු වුණොත් උදෑසන දියේ ගිලෙන උදෑසන පාප කර්මයක් සිදු වුණොත් අකුසලයක් සිදු වුණොත් සන්ධ්‍යා වරුවේ දියේ ගිලමින් මේ පව් සෝදා හරින්නට ඔහු කටයුතු කළා. නමුත් පව් කෙලෙස් වලින් දුරු වෙලා සංසාර විමුක්තිය සාධනය කරගන්නට නිවැරදි මාර්ගය කුමක්ද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී සංඝරාව බමුණාට පැහැදිලි කර දුන්නා. ඉතින් අපි සූදානම් වෙන්නේ නායක ස්වාමින් වහන්සේගෙන් දැන් කියා ගන්නට මේ පිළිබඳව තවදුරටත් විග්‍රහ කෙරෙන අටුවාවේ නැත්නම් අට කතාවේ කොයි ආකාරයෙන්ද මේ සූත්‍ර දේශනාව පිළිබඳව සඳහන් වන්නේ කියන කාරණා දැන කියා ගන්නට. පින්නතුනේ අටුවා දේශනාව තුළ ලොකු විස්තරයක් සඳහන් වන්නේ නැහැ. නමුත් අපිට ඊට වැදගත් කාරණා කීපයක් සඳහන් වෙනවා. මෙතෙන් සඳහන් වෙනවා පච්චීති ඉච්ඡති පත්තේති කැමති වේ ප්‍රාර්ථනා කරයි. දැන් එතකොට අර වචනය සඳහන් වුණානේ මේ විදිහට කැමති වෙනවා කියලා මේ ඒ විදිහට මගේ ප්‍රාර්ථනාව මේක තමයි කියලා බමුණා මතක් කළානේ. මේ සිද්ධ කරන ක්‍රියාවෙන් සාදු මහන්තේ ඉල්ලා සිටිබින් පැවසීය. ඒ කියන්නේ මට කියලා දෙන්න භාග්‍යතුන් වහන්සේ මේ කොහොමද පිරිසුදු වෙන්නේ කියලා. ඒ කාරණය. ඔහු තෙරුන්ගේ ගිහි සහායකයාය. එතකොට මේ එහින් තෙරුන් වහන්සේ මේ නීචයා කාලකන්නියා මා සහායකු ලෙස ලැබද මිත්‍යා දෘෂ්ටියගෙන අපාය පුරවන්නෙකු නොවේවායි ඉල්ලා සිටී. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේගේ අතවැසි. ආනන්ද ස්වාමීන් වහන්සේට මේ උපස්ථාන කරන කෙනෙක්. උපස්ථාන කරාට මොකද ඒ විදිහට ඒ කාරණා සඳහන් පෙළ ධර්මයේ සඳහන් වුණේ නැහැ. පෙළ ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. ඒතකොට ඒ නිසා තමයි ඇත්තටම ලොකු උමනාවක් ආනන්ද ස්වාමීන් වහන්සේට ඇති වුණේ. මේ මිත්‍යා දෘෂ්ටිය නිසා මේ පුද්ගලයා අපාය පුරවන්නෙක් බවට පත් වෙනවා. නේද? දැන් යාළුවෝ එකතු වෙලා හැමෝම එකතු වෙලා මේ ක්‍රියාව කරන්නට ගියොත් එහෙම ඒ නිසා ලොකු පවක් කරගෙන මේ අපාය පුරවන කෙනෙක් බවට පත් වෙන නිසා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මතක් කරලා අපි කොහොම හරි මේ මිනිස්යාව ගොඩගමු. නේද? ඉතින් අපාය මුදවා ගනිමු කියලා භාග්‍යතුන් වහන්සේට මතක් කළේ. එසේම ඔහු මහා පිරිවර ඇත්තේ විය. ඒකනේ. පිරිවරත් එක්කනේ හිටියේ. විශාල පිරිවරක් එක්කනේ හිටියේ. ඔහු කෙරෙහි පැහැදුණු 500ක් පවුල්ද ඔහු අනුගමනය කරති සිතාදීලා සිටි. ඒ නිසා තමයි 500ක් පවුල්. එතකොට මේ පවුල් වල සමාජිකයෝ එක පවුලක දෙන්න ගන්න තිබ්බත් සනස 1000ක් නේ. එතකොට ඒ නිසා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්කේ මේ පුද්ගලයා නිසා අපාය පිරිනවා. ඒ නිසා කියලා. ඉතින් අත්වසං අභිවෘද්ධියක් ඵලයක් අර්ථයක් හේතුවක් ඒ විදිහට හේතුවක් තියෙනවාද අර්ථයක් තියෙනවාද ඔබ මේ කරන ක්‍රියාවෙන් කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ ඇහුවානේ. පානාතිපාත ආදී අකුසලයක් ඒ විදිහට යම්කිසි අකුසලයක් කරගෙන තියෙනවා නම් මේ බමුණ විසින් පවා හේමි ගෙල දක්වා ප්‍රමාණයට බැස පා කොට හරිමි පළවා හරිමි ධම්මෝ ගාථා කියන ලද අර්ථයම වේ. එතකොට අර කියන්නේ මේ ගෙල දක්වා ප්‍රමාණයට බැහැලා අර පාප කර්මයන් පා කරලා හරිනවායි කියලා කියන අර්ථයෙන් තමයි මේ අය මේ දේ කරලා තියෙන්නේ. එතකොට ධර්මයේ මුණ ගැහෙනු නැත්තම් නේද? දැන් ආනන්ද ස්වාමීන් වහන්සේත් ආශ්‍රය කරලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විතර
ඌවටන් කරාට ධර්මය අහන්නේ නැතුව ඇතිනේ. නේද? ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේම වැඩම කරගෙන මේ ගෙදරට ගිහිල්ලා කොහොම හරි මේ කරුණු ටික පැහැදිලි කරලා අපායෙන් මුදවා ගත්තේ. එහෙමයි. හොඳයි. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි සංඝාරව සූත්‍ර දේශනාවේ කරුණු කාරණා අන්තර්ගත වෙන්නේ. පෙළ ධර්මයේ සඳහන් ආකාරයට වගේම අට කතාවේ සඳහන් ආකාරයටත් අපේ නායක ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර දේශනාවත් අපට කියා පහදා දුන්නා. සංඝාරව බමුණා පිළිබඳවයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වුණේ. මේ මිත්‍යා දෘෂ්ටික ක්‍රියාමාර්ගවලින් අත්මිදිලා නිවැරදි ක්‍රමවේදයන් අනුගමනය කරමින් සසර ජයගන්නේ කෙලෙසද කියන කාරණාව තමයි එහිදී සිහිපත් වුණේ. මේ සංසාරය ජයගන්නට නම් ශීලය නැමැති තොටුපොළෙන් ශ්‍රී සද්ධර්මය නැමැති සාගරයට ගොඩ වෙලා ඒ සාගරයේ කිමිදීලා සංසාර විමුක්තිය සාධනය කරගන්නට අවස්ථාව තිබෙන බවයි එහිදී බුදු පියාණන් වහන්සේ සංඝාරව බමුණාට පැහැදිලි කර දුන්නේ. ඉතින් අපි නායක ස්වාමීන් වහන්සේ සිහිපත් කළා මේ සූත්‍ර දේශනාවෙන් අනතුරුව තවත් දේශනාවක් ඔබට කියා පහදා දෙන බව. ඒ තමයි මේ උපාසක වර්ගයේ සඳහන් වන නැත්නම් බ්‍රාහ්මණ සංයුක්තයේ සඳහන් වන අවසාන සූත්‍ර දේශනාව 12 වන සූත්‍ර දේශනාව කෝමදුස්ස සූත්‍ර දේශනාව. මේ දේශනාවත් සමගින් බ්‍රාහ්මණ සංයුක්තයේ දේශනාවන් අවසන් වෙනවා. ඊළඟට වංගීස සංයුක්තය තමයි ආරම්භ වන්නේ. ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ඊළඟ වැඩසටහනට ඉඩකඩ තියාගෙන අපි නායක ස්වාමීන් වහන්සේගෙන් දැන් කියගමු මේ බ්‍රාහ්මණ සංයුක්තයේ අවසාන සූත්‍ර දේශනාව පිළිබඳව කෝමදුස්ස සූත්‍ර දේශනාව පිළිබඳව. ඒ සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ මේ විදිහයි. මා විසින් මෙසේ අසන ලදී කලෙක භාගතුන් වහන්සේ ශාක්‍ය ජනපදයේහි ශාක්‍යයන්ගේ කෝමදුස්ස නම් නියම්ගම්හි වැඩවසන සේක. ඒ කල්හි භාග්‍යතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරුගෙන කෝමදුස්ස නියම්ගමට පිඬු පිනිස පිවිසිසේක. එතකොට කෝමදුස්ස කියලා කියන ගමට තමයි භාග්‍යතුන් වහන්සේ වැඩි. ඒ නිසා තමයි මේ සූත්‍රයෙන් නම් කරලා තිබෙන කෝමදුස්ස ගමේ නමෙන් නම් කරලා තියෙන්නේ. එකල කෝමදුස්ස නියම්ගම් මැසි බමුණු ගැහැවියෝ කිසියම් කටයුත්තක් සඳහා සභාවේ රැස් වූවාහු වෙති. වැස්සද එකී පොද හෙලයි. එතකොට දැන් ඒ ගමේ තියෙනෝනේ සමීති සමාගම් තියෙනෝනේ නේද? අදටත් වෙනස මේ ඔය හින්දි චිත්‍රපට එහෙම බලනකොට අපිට දකින්න හම්බ වෙනවනේ ගම්වල පුංචි සභාවල් රැස් වෙලා සාකච්ඡා කරන දර්ශන වෙනස. ඒක තමයි. එතකොට ඒ අය සමහරලාට මේ කොහොමද අපේ ගමට ජලය එහෙමයි විදුලිය ලබා ගන්න කොහොමද විදුලිය සම්පාදනය කරගන්නේ කොහොමද? දැන් මේ කාලේ නම් ඇත්තටම ජලය සම්පාදනය කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් යම්කිසි උත්සව කටයුත්තක් කොහොමද කරන්නේ? එහෙම නැත්නම් යම්කිසි අර විදිහට මේ බමුණන් විසින් කරන මේ යම්කිසි විදිහකින් මේ සමාජ සත්කාරක දේවල් තියෙනවනේ නේද? ඒ සඳහා අවමංගල්‍ය අවස්ථාවක්, මංගල අවස්ථාවක් වෙන්න පුළුවන්, උත්සව අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ සමරන උත්සව අවස්ථාවක් වෙන්න පුළුවන්. ඊළඟට විනෝද වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. කොහොමද සංවිධානය කරගන්නේ කියලා නේද? ඒ වගේ සංවිධානය තියෙනවනේ. වැඩිහිටියන්ගේ සංවිධාන, තරුණයන්ගේ සංවිධාන තියෙනවනේ. ඉතින් මේ විදිහට මේ අය එකතු වුණා මේ සංගමයකට, සංවිධානයකට. එහෙම නැත්නම් එදා සභා දවසක්. ඒ සභා දවසේ භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා මේ සභා ධර්ම හරියට මෙයාට කියලා දෙන්නට ඕන කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ උපක්‍රමශීලීව කළා මෙහෙම දෙයක්. දැන් වැස්ස එකින් එකට වැටෙනවා කියලා මේ පෙළේ සඳහන් වෙනවා. අපි අටුවාව දෙසට බලමු කොහොමද මේ සූත්‍ර දේශනාව අටුවාවේ සඳහන් වන ආකාරය. ඉතින් දැන් වැස්ස එකින් එක පොද හෙලනවා. මේ පොද හෙලන වෙලාවේ එවිට භාග්‍යතුන් වහන්සේ ඒ සභාව වෙත එළඹියසේක. කෝමදුස්සක බමුණු ගැහැවියෝ වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටහ දැක නින්දිත මුඩුමහනහු කවරහුද? කවර කෙනෙක් සභා ධර්ම දන්නවාහු දැයි මෙය කීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කෝමදුස්සක බමුණු ගැහැවියන්ට ගාථායෙන් වදාළසේක. දැන් ඔන්න භාග්‍යවතුන් වහන්සේ දකිනකොට අර හැමෝම කලබල වුණා.
සාමාන්‍ය විදිහට නෙවෙයි කෙනෙක් මේ විදිහට මේ ඒ සභාවට පිවිසෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ වඩිනකොට දුරින් ඉඳලම වඩිනකොට මේ අයට මේ වාඩිලා ඉන්න අයට නැගිටින්න වුණා. නේද? එහෙමනේ. ඉතින් ඒ නිසා තරහක් ඇති කරගත්තා මේ මුඩු මහන මේ මොකටද මේ පැත්තට මේ වඩින්නේ කියලා. තරහක් ඇති කරගත්තා. ඉතින් භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා මේ හරි ඔබ මේ අසභාවට පැමිණියා නම් ඔබ දන්නවද මේ ඒ විදිහට සභා ධර්ම මොනවද කියලා? ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන් භාග්‍යවතුන් වහන්සේ ගාථාවක් දේශනා කළා. ඒ ගාථා දේශනාව තමයි එතකොට යම් තැනක සත්පුරුෂයෝ නැද්ද? තෙල සභාවක් නොවේ. සත්පුරුෂයෝ නැත්තම් එතන සභාවක් නෙවෙයි. යම් කෙනෙක් ධර්මය නොකියද්ද ඔහු සත්පුරුෂ නොවේති. යම් කෙනෙක් මේ ධර්මය කියන්නේ නැත්තම් ඒ කෙනා සත්පුරුෂයෙක් නෙවෙයි. ඒ පිරිස සත්පුරුෂයෝ නෙවෙයි. රාගයද, ද්වේෂයද, මෝහයද දුරුකොට ධර්මයේ දේශනා කරන්නෝම සත්පුරුෂයෝ වෙති. ඒතර මේ අයට දැන් මේ අය කතා කරන්නේ අල්ලාප සල්ලාප කතා කරනවා නේද? එතකොට එහෙම තනින් තන අල්ලාප සල්ලාප කතා කරනකොට තවත් පිරිසකට නිහඬ කරවන්න වෙනවා. දැන් නිශ්ශබ්ද වෙන්න. අපි දැන් මේ වැඩකට ඇවිල්ලා ඉන්නේ. එහෙමයි. කියලා නේද? ටිකක් කෑ ගහලා සමහර අයට නිශ්ශබ්ද කරන්න වෙනවා. දැන් ඇත්තම දන්සභා මණ්ඩලෙක මේක එහෙම නැහෙනේ. එහෙමයි. එහෙම වෙන්නේ නැහැනේ. හැමෝම සත්පුරුෂයෝ නිසා බොහෝම නිහඬව තමයි කතා කරන්නේ. එහෙමයි. එතකොට ඒ කතා කරන ධර්මය බොහොම සත්පුරුෂයෝ තමයි අහගෙන ඉන්නේ. ඉතින් මේ කාරණාව අහගෙන ඉඳලා මේ ගාථාව අහගෙන ඉඳලා මෙසේ වදාළ කල්හි කොමදුස්සක බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට මේ සැලකලේය. භවත් ගෞතමයන් වහන්සේ ඊතා මැනවි. භවත් ගෞතමයන් වහන්සේ ඊතා මැනවි. භවත් ගෞතමයන් වහන්සේ යම්සේ යටිකුරු ඌවක් උඩුකුරු කරන්නේ හෝ වේද, වැසුණු දෙයක් විවර කරන්නේ හෝ වේද, මංමුලා වූවකට මග කියන්නේ හෝ වේද, ඇසැත්තෝ රූප දක්නාහයි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නේ හෝ වේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොඑක් නියරින් ධර්මයේ ප්‍රකාශ කරන ලද්දේය. එතකොට න්‍යායෙන් කියලා කියන එක තමයි නියරින් කියලා කියන්නේ. මේ අපි භවත් ගොයම්හු දහමද භික්ෂංගනද සරණ ගියමු. භාග්‍යතුන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා සහ සංඝ රත්නයේ සරණ යනවා. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය අප උපාසකයන් කොට දරණසේක්වායි ඒ විදිහට ඒ අය භාග්‍යතුන් වහන්සේට පිළිවදන් ලබා දුන්නා. එදා ඉඳලා මේ විශාල පිරිසක් අර සභාවේ හිටපු හැම දෙනාම තුන්වන් සරණ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වුණා පමණක් නෙවෙයි. ඒ විදිහට නියතව තුන්වන් සරණ ගිය නිසා ඒ අය හැම දෙනාටම මගඵල නිවන් විවෘත කරගන්නට හැකියාව ලැබුණා. එහෙමයි. ඉතින් කොමදුස්ස සූත්‍ර දේශනාව සඳහන් වන්නේ ඔන්න ඔය ආකාරයටයි පෙළ ධර්මයේ. නායක ස්වාමීන් වහන්සේ සිහිපත් කළා මේ සූත්‍ර දේශනාවට නම කොයි ආකාරයෙන්ද වැටලා තියෙන්නේ කියන. දැන් කලින් දේශනාවල නම් කිසියම් චරිතයක් අරඹයා ඒ චරිතයේ නම තමයි සූත්‍ර දේශනාවට නම් කොට තිබුණේ. නමුත් මේ කොමදුස්ස සූත්‍ර දේශනාවේ සඳහන් වන්නේ කොමදුස්ස කියන ගම්වැසියන් හා සම්බන්ධ කතාංගයක්. ඉතින් අපි පෙර සිහිපත් කළ ආකාරයට ඔබ හින්දි චිත්‍රපට නරඹන කෙනෙක් නම් නරඹා තිබෙන කෙනෙක් නම් ඔබ දකිනවා ඇති මේ ඔය ගම්බද දර්ශන විකාශය වන විට ඒ ඉන්දියාවේ ගම්වැසියන් තමන්ට සතුටු හිතෙන කාරණාවක් හෝ ඒවා නැත්නම් තමන්ට දුක හිතෙන කාරණාවක් හෝ ඒවා නැත්නම් තමන්ට තර්ජනයක් ගැටලුවක් මේ සෑම දෙයක්ම ස්වාමීන් වහන්සේ සාකච්ඡා කරන්නේ මේ බොහොම විවෘතව පිරිස රැස් වෙලා තමයි මේ අපි චිත්‍රපට හැම දකින ආකාරයට. ඉතින් මේ සිද්ධියත් ඒහා සමාන සිද්ධියක් වන්නට ඇති ස්වාමීන් වහන්සේ නේද? ඉතින් අද මේ පෙළ ධර්මයේ සඳහන් ආකාරයට අපේ නායක ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර දේශනාව අපට කියා දුන්නා. මීට වඩා වැඩි යමක් අට කතාවේ සඳහන් වන්නට ඕනේ. ඉතින් ඒ නිසා අපි නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අට කතාවේ අන්තර්ගත කාරණා කොයි ආකාරයෙන්ද කියලා
අපට පැහැදිලි කර දෙන හැටියට. ඔව් යසිත් අපි පෙළ ධර්මයේ නොයසූ යම්කිසි යම් ධර්ම කාරණා වැඩි යමක් අටුවාවේ සඳහන් වෙනවා. කොමු දුස්සං නාම කොමු පිළියෙහි උසස් බව හේතු කොටගෙන මෙසේ ලත් නම ඇති. එතකොට මේ කොම කියලා කියන ගහේ පට්ටා වලින් තමයි එතකොට ඒ නූල් හදාගන්නේ. ඒ නූල් වලින් කොම දුස්ස එහෙම නැත්නම් රෙදි වියා ගන්නවා. නේද? ඒතොර ඒ රෙදි විවීමට මේ හරීම මේ දක්ෂ පිරිසක් තමයි මේ කොම දුස්ස ගමේ හිටියේ. එහෙම. එතන වෙනත් තැන්වලත් ඒ විදිහට මේ රෙදි නිපැයුම් කරනවා. නමුත් මේ අය බොහොම දක්ෂයි මේ කටයුත්තට. එහෙම. ඒ නිසා ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තිබුණා මේ කොම දුස්ස ගම. එහෙම. ඒ කොම රෙදි පිළියෙල කිරීමට දක්ෂ අය ඉන්නවයි කියලා. ඊළඟ සඳහන් වෙනවා මේ සබ්බහයන් ශාලාවේහි පුසායති පුසිතානි දිය බින්දු මුංචති මුඳයි. ඊළඟට වසී බුදුරජාණන් වහන්සේ මේ ශාලාවට වඩිනු කැමැති වූසේ මා මෙසේ පැමිණෙන කල්හි අපහසු ස්වභාවයක් වේ. එක් කරුණක් උදෙසා පැමිණෙන්නේමි අදිෂ්ඨාන වශයෙන් වැස්ස ඉපදවූසේක. දැන් පැහැදිලිනේ. අර වහපු වර්ෂාව බුදුරජාණන් වහන්සේගේ උපායක්. එහෙමයි සෙන්ස්. එතකොට ඒ උපාය කලේ මොකද? අර අයගේ අවධානය යොමු කර ගැනීම සඳහා. එතකොට වැස්ස වසින නිසා භාග්‍යතුන් වහන්සේට ඒ නොතෙමී වැඩ ඉන්නට නම් ඒ සභාවට යන්නට ඕනේ. එතකොට අනුකම්පා කරලා අවස්ථාව දෙනවනේ. ඒ උනත් සභාවට වඩිනකොට අර අයට තරහක් ඇති වුණා මේ එන විදිහ අනුව. නේද? ඉතින් එතකොට මේ අවස්ථාව සලසා ගැනීම පමණයිනේ භාග්‍යතුන් වහන්සේ සලසා ගන්න. එහෙමයි. එතකොට දැන් අර තරහ ඇති වෙන එක ඒක තමයි ස්වභාවය. අර සත්පුරුෂයෝ නෙවෙයි එතන හිටියේ. එහෙමයි. ඒතර අසත්පුරුෂයන්ගේ ස්වභාවය තමයි ඒතර පෙන්눔 කරේ අර භික්ෂුන් වහන්සේ නමක් දැක්කහම නේද? ඒ විදිහට මේ තරහ පුදවා ගැනීම කියලා කියන කාරණේ. එහෙමයි. ඒ වගේම මේ භාගතුන් වහන්සේ දේශනා කරනවා සභා ධම්මං සුවසේ පහසුවෙන් හිඳගෙන සිටින්න උන් නොසලවා එක් පැත්තකින් පැමිණීම ඔවුන්ගේ ශාලා ධර්මයේ නමි. ඔවුන් හිතාගෙන හිටියේ ශාලා ධර්මයේ කියලා කියන්නේ ඇසී හැමෝටම මේ බාධා නොවන විදිහට එක පැත්තකින් එන එක. දැන් අපි එක දොරටුවකින් අර කිසිම කෙනෙකුට බාධා නොවන ආකාරයට එන එක තමයි මේ ශාලා ධර්මයේ කියලා ඉගෙනගෙන තිබුණේ. දැන් සාමාන්‍යයෙන් එහෙමනේ. එතන දැන් අද වර්තමානයේ වුණත් මේ සභාවකට එනවා කියලා කියනකොට මේ සත්පුරුෂ සභාවල් නැහෙනි. ප්‍රාදේශීය සභාවේ හරි නේද? ওই තියෙන සභාවල් වල මේ ගුටි බැට වලින් අවසන් වෙන්නේ ඒකනේ. නේද? ගුටි බැට වලින් අවසන් වෙන්නේ ඒකයි. ඉතින් එතකොට එතන සද්ධර්ම මේ සත්පුරුෂ භාවයක් නැහැ. නමුත් එන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට ආවොත් පිළිගන්නවා. ඒ පිළිවෙලට ආවේ නැත්තම් පිළිගන්නේ නැහැ. සනස මේලා බුදුරජාණන් වහන්සේ වැඩම කළේ ඒ පිළිවෙලට නෙවෙයිද? නෙවෙයි. එහෙමයි. පිළිවෙලට නෙවෙයි. ඒ නිසා තමයි කෝපෙට ලක් වුනේ. කෝපෙට ලක් වුනේ. ඔව්. එතකොට මහජනයා සොලවා ඈත්මෑත් කරවා කෙලින්ම පැමිණීම නොවේ. භාග්‍යතුන් වහන්සේ ඍජුවම එති. එහින් ඔව්හු කිපියාහු භාග්‍යතුන් වහන්සේට ගරහමින් කේච මුණ්ඩකා සමනකා කේච සභා ධම්මං ජානිස්සන්ති. මුඩු මහන වූ කවරහුද කවර කෙනෙක් සභා නීතිය දනිද්ද කීය. එතකොට සන්තෝ පණ්ඩිතෝ සත්පුරුෂයෝ පහය මේ රාගාදී හැරදමා රාග ආදී නික්මීම පිණිස ධර්මයේ කියා දෙති. එහින් ඔව්හු සන්තෝ නමි. එතකොට මේ ඒ විදිහට සභා ධර්මයේ කියලා කියන්නේ මොකක්ද කියන එක භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළානේ. නේද? එතකොට සභා ධර්මයේ කියලා කියන්නේ එකමුතු වෙන්නට ඕනේ
සත්පුරුෂෝමයි. එකතු වෙලා කතා කරන්නට ඕනේ සද්ධර්මයමයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒ විදිහට මේ එකතු වුණාට පස්සේ භික්ෂුන් වහන්සේලාට උනත් එකතු වුණාට පස්සේ කරන වෙන කටයුත්තක් නැත්තම් කරන්න තියෙන වැඩේ මොකද්ද? ධම්මීවා කතා අරියෝ තුනී භාවෝ. දහම් කතාවේ දෙන්නට ඕනේ. එහෙම නැත්නම් ආර්ය තුෂ්ණිම් භාවයේ වැඩ ඉන්නට ඕනේ. එතකොට ඒ කාරණාවත් අපි පැහැදිලි කර ගැනීම ඉතාම වැදගත් කියලා හිතනවා. ධර්ම කතාව කියලා කියන්නේ ධර්ම සාකච්ඡා කිරීම. ඊළඟට ආර්ය තුෂ්ණිම් භාවය කියලා කියන්නේ තැනක සඳහන් වෙනවා මේ ආර්යයන් වහන්සේලාගේ තුෂ්ණිම් භාවය කියලා කියන්නේ නිශ්ශබ්ද භාවය කියලා කියන්නේ නිකන් නිහඬව ඉන්න එක නෙවෙයි. දෙවෙනි ධ්‍යානයටපත් වීම. ආර්ය තුෂ්ණිම් භාවය කියලා කියන්නේ. ඒ දෙක සමානයි. ඒ කියන්නේ ධර්ම කතාවත් ආර්ය තුෂ්ණිම් භාවය තමයි දෙවෙනි ධ්‍යානෙට සමාන කරලා තියෙන්නේ. එතෙන්දි මේ ධර්ම කතාවෙන් සිද්ධ වෙන්නේ ප්‍රමෝදයෙන් ප්‍රීතිය ප්‍රමෝදය ඇතිවීමනේ. නේද? ප්‍රීතිය ප්‍රමෝදය ඇති වෙනවා ධර්ම කතාවේ යෙදෙනකොට. ඒ වගේම දෙවෙනි ධ්‍යානය කියලා කියන්නේ විතක්ක විචාර කියලා කියන ධ්‍යානාංග දෙක බැහැර වෙලා පීති සුඛ ඒකාග්‍රතාව කියලා කියන තුනෙන් තමයි වැඩ ඉන්නේ. එහෙම නැත්නම් ඒ ගිහි කෙනෙක් නම් ඒ ධ්‍යානසෝයෙන් තමයි ගත කරන්නේ. එතකොට ධර්ම කතාවට සම්බන්ධ වෙන අය ධ්‍යානයකට සමවැදුම් නැති වුණත් ධර්ම සාකච්ඡාවෙන් ඉන්නකොට ඉන්නේ ධ්‍යාන අංග ස්පර්ශ කරමින්. පීති සුඛ ඒකාග්‍රතාව කියලා කියන ධ්‍යාන අංග වලට සමවැදිලා නැති වුණත් ධර්ම කතාවෙන් ඉන්න අය ඉන්නේ ඒ විදිහට අර ධ්‍යාන අංග ස්පර්ශ කරමින් තමයි මේ ඒ වෙලාවේ මානසික ස්වභාවය. ඉතින් ආන්නේ වගේ තමයි මේ සභා අවස්ථාවකදී එකතු වෙච්ච අවස්ථාවකදී ධර්ම කතාවේ දෙන්නට ඕනේ. එහෙම නැත්නම් ආර්ය තුෂ්ණිම් භාවයේ හෙවත් දෙවෙනි ධ්‍යානයෙන් වැඩ ඉන්නට ඕනේ කියලා කටයුතු කරන්නට ඕනේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාලා. ඉතින් ඒ අනුව මේ සූත්‍ර දේශනාවක් තුළ අන්තර්ගත වෙන ධර්මකාරණා බොහෝයි. ඒ ධර්මකාරණා අපි ඒ ධර්මකාරණාවල යථාර්ථය අවබෝධ කරගෙන අපි හැමදෙනාම තනියෙන් කල්පනා කරන්නට ඕනේ. තනියෙන් අවබෝධ කරගත්තට පස්සේ පිරිසක් එක්ක ජීවත් වෙනවා කියලා කියන එක වැඩ කටයුතු කරනවා කියලා කියන එක බොහොම පහසුවෙන් සිද්ධ කළ යුතු දෙයක්. ඉතින් තමා හඳුනාගත්තොත් තමා හඳුනා ගන්නවා කියලා කියන්නේ අනුන් හඳුනාගත්තා කියලා කියන එකයි. අනුන් අතාරිනවා කියලා සමහර අය හිතන් ඉන්නේ. නේද? තමන් අතාරිනවා කියලා කියන්නේ තමන් අවබෝධ කරගන්නවා කියලා කියන්නේ අනුන් අතාරිනවා කියලා කියන්නේ. අතහරිනවායි කියලා කියන කාරණයටත් වඩා අනිත් අය අවබෝධ කරගන්නවා කියලා කියන කාරණේ ඊටාම වැදගත් වෙනවා. නැත්තම් අතරමං වෙනවා. තමන් ඇතැරලත් නැහැ, අනුන් ඇතැරලත් නැහැ. ඒකට තරහකින් තමයි හැම දෙයක්ම කෙලවර වෙන්නේ. තමත් එක්කත් තරහයි, අනිත් අයත් එක්කත් තරහයි. ඒ නිසා ඊටාම වටිනා ධර්ම කාරණා රාශියක් අපි මේ සූත්‍ර දේශනා දෙකෙන්ම ඒ විදිහට අවබෝධ කරගන්නට යෙදුණා. ධර්මඥානෙ දිනු කරගන්නට යෙදුණා. අද දවසේ මේ විදිහට රැස් කරගත්ත උතුම් පුණ්‍ය ශක්තියින් කුසල ශක්තියින් අප හැම දිනාටම උතුම් වූ නිර්වාණ සාන්තියෙන් සැනසීම උදා කර ගන්නට මේ ජීවිතයේම පරිපූර්ණ වූ නිර්වාණ ධාතුව අවබෝධ කර ගන්නට හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරගනිමු. සාදු සාදු සාදු. සදහතුනි ඔබ හිතන්න මේ අපේ නායක ස්වාමීන් වහන්සේ අට කතාව ඇසුරිනියොත් ඔබට මේ සූත්‍ර දේශනාව පැහැදිලි කර දුන්නානේ. මේ අට කතාව කොතරම් වැදගත්ද කියන කාරණාව ඔබට සිහිපත් වුණාද? දැන් මේ පෙළ ධර්මයේ සඳහන් වුණු ආකාරයට බුදුරජාණන් වහන්සේ මේ සභාවට වැඩම කරන මොහොතේ ඒ ගම්වැසියන් උන්වහන්සේගෙන් විමසා සිටියා මේ සභා ධර්ම මොනවද කියන කාරණාව. ඉතින් සභා ධර්ම මේ ගම්වැසියන්ට අනුව සභා ධර්ම මොනවද කියන කාරණාව ස්වාමීන් වහන්සේ මේ පෙළ ධර්මයේ සඳහන් වුණේ නැහැ. ඒක ඔබ වහන්සේ අපිට කියා පහදා දුන්නේ මේ අට කතාව ඇසුරින්. ඉතින් ඒ වගේ කරුණු කාරණා දැන කියා ගන්නට මේ අට කතාව පරිශීලනය කිරීමත් ඉතාමත්ම වැදගත් බව ඔබට පසක් වෙන්නට ඇති. නිසා ඉතින් අපි මේ සූත්‍ර දේශනාවන් අපේ නායක ස්වාමීන් වහන්සේ ඔබට කියා පහදා දෙනවා හසෙම මේ පෙළ සූත්‍ර පෙළ ධර්මයත් පෙළ ග්‍රන්ථයත් ඒ වගේම අට කතාවත් යන දෙකම ග්‍රන්ථ දෙකම ළඟ තියාගෙන මේ දේශනාවන් ශ්‍රවණය කරන්නට ඔබට පුළුවන් නම් වඩා
යෝග්‍ය බව අප මේ මොහොතේ සිහිපත් කරන්නට අවශ්‍යයි. විට ඔබට මේ කරුණු කාරණා ඊ타මත්ම ඉක්මනින් ධාරණය කරගන්නට පැහැදිලි කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ ආරාධනාව අපි ඔබට සිද්ධ කරනවා. අපි අදට මේ වැඩසටහන මෙතනින් නිමවටපත් කරන්න සූදානම් වෙන්නේ. සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේ උපාසක වර්ගයේ ඒ අනුව නිමාවටපත් වෙනවා. අවසාන සූත්‍ර ද්විත්වය තමයි සංගාරව සහ කෝමදුස්ස කියන සූත්‍ර දේශනාවන් ද්විත්වය. ඉතින් ඒ දේශනාවන් සමගින් උපාසක මේ බ්‍රාහ්මණ සංයුක්තේ නිමාවටපත් වෙනවා. මීළඟ වැඩසටහනෙන් අපේ නායක ස්වාමින් වහන්සේ ඔබට කියා දෙන්නට බලාපොරොත්තු වන්නේ වංගීස සංයුක්තයේ වංගීස වග්ගයේ සඳහන් සූත්‍ර දේශනාවන් පිළිබඳව. එහි පළමු සූත්‍ර දේශනාව මීළඟ වැඩසටහනේ සිට ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් ලබන සතියේ ඒ වැඩසටහන සමගින් සම්බන්ධ වන හැටියටත් අපි ආරාධනාව සිද්ධ කරමින් අදට වැඩසටහන නිමවටපත් කරන්න සූදානම් වෙන්නේ. අදත් අප සෑම දෙනා වෙත මෙත් සිතින් මේ දහම් කරුණු කාරණා අපට කියා පහදා දුන්නේ කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති, එංගලන්තයේ ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති, බෞද්ධ ආමාත්‍යාලයේ ගරු සභාපති මෙන්ම ශ්‍රී සම්බෝධි ඉංග්‍රීසි දහම් පාසලේ මෙරට ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසල, ශ්‍රී සම්බෝධි ඉංග්‍රීසි දහම් පාසල, එහි වර්තමාන ප්‍රධානාචාර්ය දුරන්දර අවසරයි පූජනීය බොරලන්දුවේ වජිරඥාන අපේ නායක ස්වාමින් වහන්සේ. ඉතින් අපි නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නායක ස්වාමින් වහන්සේටත් මේ ආකාරයෙන් මේ ධර්ම ප්‍රචාරණ සේවාවේ නිරත වන්නට මඟ කියා දුන්නේ අපේ අපවත් වදාළ දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ. අපි නිති සිහිපත් කරන යතිවරණන් වහන්සේ. ඉතින් අපි අපේ දරණාගම නායක ස්වාමින් වහන්සේටත් කුසල ධම්මනායක ස්වාමින් වහන්සේටත් අපේ වජිරඥාන ස්වාමින්ද්‍රයන් වහන්සේටත් පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරනවා. අප රැස් කරගත් මේ සියලු කුසල් දහම් මේ වැඩසටහන සම්බන්ධ වීමෙන් මේ වගේම බෞද්ධ නාලිකාව 24 පැය පුරාම ශ්‍රී සද්ධර්මයේ බෙදා හරින නාලිකාවක්. ඉතින් මේ බෞද්ධ නාලිකාව හා සම්බන්ධ වීමෙන් ඔබ මේ වැඩසටහනින් වගේම අනෙකුත් වැඩසටහන් වලින් යම් කිසි දහම් කරුණක් ඔබේ ජීවිතයට ඈඳා ගත්තා නම් ඒ රැස් කරගත් පිනත් අපි අපේ වත්මන් නායක ස්වාමින් වහන්සේටත් අපවත් වී වදාළ දරණාගම අපේ කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් අනුමෝදන් කරමු. උන්වහන්සේලා නිසයි අප මේ කාරණා දැන කියාගන්නේ, මේ පින්කම් වල නිරත වෙන්නේ, අපේ සංසාර ගමන සුගතිය කරා යොමු කරගන්නට අපට හැකියාව ලැබෙන්නේ උන්වහන්සේලා නිසා. ඉතින් මේ රැස් කරගත් පින් අපි උන්වහන්සේලාට අනුමෝදන් කරමු. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය ළඟා කරගනු පිණිස මේ සියලු කුසල් දහම් උන්වහන්සේලාටත් එකසෙයින්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හොඳයි, එසේනම් මේ ප්‍රාර්ථනාවත් සිද්ධ කරමින් මීළඟ වැඩසටහනේ නැවුම් සූත්‍ර දේශනාවකින් ඔබ හමු වන බලාපොරොත්තුෙන් අදට අප ඔබෙන් සමුගන්නවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?